ආයිබුවන් ශ්‍රී ලංකා සුබෝදෑසනක් good morning වණක්කම් පුවත්පත්වල තොරතුරු සවිස්තරාත්මකව දැනගන්නට ඔබ අදත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක් අප් ඉතාත් සමගින් සුපුරුදු පරිදි වේක් අප් ඉතාත් සමගින් මම තිලින දේශප්‍රියන්ත අද අගෝස්තු මාසයේ 26 වෙනිදා බදාදා දවස අද දවසේ විශේෂත්වය ගැන කතා කරද්දී කාන්තාවන් පිළිබඳව සඳහන් කරන මේ එක්සත් ජනපදයෙන් ඇමරිකාවෙන් මේ පිළිබඳව වාර්තා වෙන්නේ කාන්තාවන් පිළිබඳව සමානාත්මතා දිනයේ විදිහට අද දවස ඔවුන්ගේ නම් කරලා තිබෙන 1971 දී තමයි මේ කාන්තාවන් සඳහා මේ සමානාත්මතා දිනයක් ඔවුන් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. අපි තෝරගන්නේ ග්ලෝරියා ස්ටීනම්ගේ ප්‍රකාශයක් අය දියුණුව පිළිබඳව මේ විදිහට සඳහන් කරලා තිබෙනවා. අනාගතය මුළුමනින්ම රඳා පවතින අපි සෑම කෙනෙකුගේම දිනපතා කරන දේ මතයි ඒ ව්‍යාපාරයක් විදිහට මිනිසුන් ගමන් කිරීමක් පමණයි කියලා ග්ලෝරියා ස්ටීනම් සඳහන් කරලා තිබෙනවා. ඒ දියුණුව පිළිබඳව ඒ විදිහට සඳහන් කරලා තිබෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට. අදත් මව්බිම් පුවත්පත සුපුරුදු පරිදිම ප්‍රධාන සිරස්තල දෙකක් ගෙන ඇවිත් තිබෙනවා. ප්‍රථම සිරස්තලයේ කෘත්‍යාධිකාරියේ සමාජිකයෙකු නොවන නිසා කරුට නායකත්වය දෙන්න බෑ. රනිල් කෘත්‍යාධිකාරියේදී කියයි කියලාද මව්බිම එක් ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරනවා. ඒ අතර මව්බිම දෙවෙනි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන නාකොටික් ජාවාරමුන් පොඩි ලැසීට විකුණපු තවත් බඩු එළියට කුඩු කිලෝ 11ක් T56 දෙකක් ඇතුළු ගිනිඅවි 4ක් උණ්ඩ 121ක් තිබිලා තිබෙනවා කියලාද මව්බිම වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කුඩු කිලෝ 11යි අවි තොගයයි පොඩි ලැසීගේ ගෝලයා රත්ගමින්ද අම්මා පන්නිපිටියෙන්ද අල්ලයි කියලා ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල වාර්තා කරන කුඩුසල්ලි කෝටි ගණන් අතින් අත යවලා අම්මාට සැඟවීන සුපිරි මන්දිරයකුත් අරන් දීලා කියලා ලංකාදීප ප්‍රධාන සිරස්තලේ වැඩිදුරටත් වාර්තා කරනවා. ඒ අතර අද දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්තල මේ විදිහට වාර්තා කරනවා නායකයා සැප්තැම්බර් මුල එජාප කෘත්‍යාධිකාරිය තීරණය කරයි කියලා එක් ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරද්දී අනිත් ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා රිෂාඩ් බදුද්දීන් රටින් සහල් ගෙනාවෙත් සතොස්සට කෝටි 470ක් පාඩු කරලා කියලාද දිනමින ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා. Today Daily Mirror headline is Podi Lassie's mother arrested in Kottawa and Ceylon Today newspaper as former speaker is not a working committee member. Karu can't be UNP leader says Ranil Wickremesinghe. And Daily FT main story is Colombo's land value slip on COVID-19. And finally Daily News headline is President instructs UGC to increase university intake by 12,000. Those are the main stories from today national newspapers. සද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල එකිනෙකට වෙනස් විදිහට ගෙන ඇවිත් තිබෙනවා. ඒ අතර මේ දිනෙන් දින මෙල්ල වෙන පාතාල ඒ වගේම තමයි දිනෙන් දින කල්යන එජාප නායකත්වයේ පිළිබඳවත් වාර්තා කරනවා. සඳහන් කරේ නම් එජාප නායකත්වයට කරු ජයසූරි මහතාව පත් කරනවා කියලා. හැබැයි කරු ජයසූරි මහතා එජාප කෘත්‍යාධිකාරී නැතිවීම නිසා ඔහුට නායකත්වය දෙන්නට බැරි බවක් වර්තමානයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා තිබෙනවා. කොහොමුණත් අපි බලමු ඉදිරියේදී මොන වගේ තත්ත්වයකට එජාපය පත්වේවිද කියලා මොන වගේ නායකත්වයකින් ඉදිරියට යාවිද කියලා අපි ඉදිරියේදී බලමු. මම දැන් සූදානම් වෙන්නේ මේ දිනෙන් දින මෙල්ල වෙන පාතාලය පිළිබඳව තොරතුරු වෙතින් අද වේක් අප් ඉතාත් වැඩසටහන ආරම්භ කරන්නට මේ නාකොටික් ජාවාරමුන්ගේ තවත් සෙල්ලමක් පිළිබඳව මේ විදිහට වාර්තා කරනවා. නාකොටික් ජාවාරමුන් පොඩි ලැසීට විකුණපු තවත් බඩු එළියට කියලා චාමර අමරසූරියද මව්බිම ප්‍රධාන සිරස්තලෙන් මේ විදිහට ගෙන ඇවිත් තිබෙන්නේ. මේ අතර කුඩු කිලෝ 11ක් T56 ගිනිඅවි දෙකක් ඇතුළු ගිනිඅවි 4ක් ඒකම උණ්ඩ 121ක් තිබිලා තිබෙනවා කියලාද මව්බිම් වාර්තා කරනවා. දකුණේ පාතාල නායක පොඩි ලැසීගේ කල්ලියට මේ වන විට අත්තරංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ නිලධාරීන් විසින් විකුණා තිබූ T56 ගිනිඅවි දෙකක් ඇතුළු ගිනිඅවි 4ක් එම උණ්ඩ සහ කිලෝ 11කට අධික හෙරොයින් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් රත්ගම ප්‍රදේශයේදී ඊයේ සොයා ගන්නවා. T56 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 82ක් සහ රිවෝල්වර් දෙකක් සහ මිලිමීටර් 9 ගිනිඅවිය සඳහා යොදන උණ්ඩ 39ක් මෙලෙස සොයාගෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. මීට අදාළ සැකකරුවෙකුද
අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් සහ ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ව සිදු කළ මද්‍රව්‍ය හා ගිනි අවි ජාවාරමට අදාළව සිදුවන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ. අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකවරුගේ සම්බන්ධතා මත මෙම T56 ගිනි අවි සහ හෙරෝයින් පොඩි ලැසීගේ කල්ලියට ලබා දී සංගවා තිබියදී මේ විදියට සොයාගෙන තිබෙනවා කියලායි ඔවුන් සඳහන් කරන්නේ. අත්අඩංගුවට පසුවන සැකකරුවෙකුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම වලදී හෙළි වූ කරුණු මත මෙම වැටලීම සිදු කරලා තිබෙනවා. මෙම T56 වර්ගයේ ගිනි අවි විදේශ රටකින් මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ඒවා බබද මේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලාද මව්බිම් පුවත්පත ඒ විදිහට වාර්තා කරනවා. මේ පොඩි ලැසී පිළිබඳව සඳහන් කරද්දී ඔහුගේ තවත් වාර්තා කිහිපයක් අද පුවත්පත් වාර්තා කරනවා. අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයටත් වාර්තා කරලා තිබෙනවා. ඒ අතර මව්බිම් පුවත්පතේ තවත් මේ විදිහට වාර්තාවක සඳහන් වෙලා තිබෙනවා. අපි ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. කුඩු කිලෝ 11යි අවිතෝගයයි පොඩි ලැසීගේ ගෝලයා රත්ගමින් එවැගේම අම්මා පන්නිපිටියෙන්ද අල්ලයි කුඩු සල්ලි කෝටි ගණන් අතින් අත යවලා අම්මාට සැඟවී ඉන්න සුපිරි මන්දිරයකුත් අරන් දීලා තිබෙනවා කියලා ලංකාදීපය වාර්තා කරනවා. අද මව්බිම් වාර්තා කරන පොඩි ලැසීගේ අම්මා දැලේ කෝටි 1.5කට මිලදී ගත් ගෙදරක හැංගිලා ඉඳලා තිබෙනවා කියලා මව්බිම් වාර්තා කරනවා. මේ ලංකාදීපයේ වාර්තාව බූස බන්ධනාගාරයේ රඳවා සිටින දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කරුවෙකු බව කියන ජනිත් මදුසංක සිල්වා නොහොත් පොඩි ලැසී කියන අයගේ මව සහ ඔහුගේ ප්‍රධානතම ගෝලයෙකු වන නීල් නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ ඊයේ සඳහන් කරලා තිබෙනවා. පොඩි ලැසී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන නීල් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12ක් T56 ගිනි අවි 2ක් මිලිමීටර් 8 වර්ගයේ පිස්තෝල අවි 2ක් ඇතුළු ආයුධ තොගයක් සමග රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදී බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කරනවා. එසේම පොඩි ලැසී නැමැත්තාගේ මව වන තෙල්වත්තේ පදිංචි අපුවාන්දිගේ දිල්ෂානි තනෝජා නැමැත්මිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ටාසය විසින් පහුගිය 24 වෙනිදා බවද පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට හෙරොයින් විකුණු බව කියන සිද්ධියට අදාළව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන්ගෙන් කරන ලද විමර්ශන ප්‍රශ්න කිරීම හමුවේ හෙළි කරගත් තොරතුරු මත රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ ඉඩමක සංගවා තිබියදී සැකකරු සහ ආයුධ තොගේ ඊයේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබෙනවා. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටින සැකකාර නාකොටික් නිලධාරීන්ගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම හමුවේ හෙළි කරගත් තොරතුරු වලට අනුව පසුගිය 24 වෙනිදා පෙරවරුවේ සිට ගාල්ල රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ මෙම සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහෙවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තමයි මේ පරීක්ෂණ කටයුතු සිදු කරලා තිබෙන්නේ කියලාද වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. ඒ අනුව ගාල්ල රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් මද්‍රව්‍ය තොගේ සැකකාර නාකොටික් නිලධාරීන් විසින් පොඩි ලැසී නැමැත්තා වෙත විකුණන ලද ඒවා බවට සැක කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ වගේම පොඩි ලැසී නැමැත්තාගේ මව තම පුත්‍රයා මද්‍රව්‍ය ජාලයෙන් උපයා ගන්නා ලද මුදල් කෝටි ගණනක මුදල් කළමනාකරණය කර ඇති බවත් ඇය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී ජංගම දුරකථන 5ක් සහ මද්‍රව්‍ය ජාවාරමට අදාළ බැංකු පොත අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මෙම තැනැත්තිය වසර 1.5කට අධික කාලයක් ඇය පදිංචි ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයෙන් අතුරුදාන්ව සිටි ඇති අතර බස්නාහිර උතුර අපරාධ කොට්ටාසයට ලද තොරතුරකට අනුව පන්නිපිටිය මායාමාවත 3 වන පටුමගේ නිවසක සැඟව සිටියේදී පෙරේදා සවස් 4ට පමණ මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන් කරනවා. සැකකාරිය පොඩි ලැසී නැමැත්තාගේ බිරිඳ හා දරුවා සමග මීට මාස 7කට පමණ ඉහත නිවසේ රහසිගතව පදිංචිව සිට ඇති බවද එම උසස් නිලධාරියා සඳහන් කරනවා. පොඩි ලැසී නැමැත්තා තම බිරිඳට සහ මවට රහසිගතව සැඟවී සිටීම සඳහා මීට වසර 1.5කට පමණ පෙර රුපියල් කෝටි 1.5කට මුදලකට පමණ මෙම නිවස මිලදීගෙන ඇති බවත් ඔහු මෙම නිවස මිලදී ගැනීමට මුදල් දීම ඇතුළු සියලු ගනුදෙනු කටයුතු සිදු කර ඇත්තේ බන්ධනාගාරයේ සිට වීඩියෝ ඇමතුම් හරහා බවත්
පොලිසිය සඳහන් කරනවා. මෙම සැකකාරිය මෙම නිවසේ සිට පොඩි ලැසි නැමැත්තාගේ මත්කුඩු ජාවාරම සහ ඒ මගින් උපයාගත් මුදල් කළමනාකරණ කටයුතු සිදු කරලා තිබෙනවා කියලාත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ සියලු තොරතුරු සිදු කරන පරීක්ෂණ ඔස්සේ අනාවරණය කර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා කියලාද පුවත්පත් වාර්තා කරනවා. ඒ විදිහට මේ ගිණුම් පිළිබඳව සඳහන් කරද්දී තවත් ගිණුමක් පිළිබඳව අද වාර්තා වෙලා තිබෙනවා. අද ඒ පුවතත් ලංකාදීපය මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ඒ වාර්තාවටත් අපි අවධානය යොමු කරමු. මේ බර්වින් ජනාගේ ඥාති සොහොයුරගේ ගිණුම් 7කින් කෝටි 14ක් හුවමාරු වෙලා තිබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. බැංකු පොත් 7ක් සමග බොරලැස්ගමුවේදී ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා කියලයි චාමර අමරසූරිය බොරලැස්ගමුව නිදුවර අබේසිංහ සමගින් වාර්තා කරලා තිබෙන්නේ. අද ඒ වාර්තාව ලංකාදීපයත් ගෙන වෙනවා. බැංකු පොත් 5ක කෝටි 14ක් මර්වින් ජනා කුඩු රජාගේ ඥාති සොහොයුරයක් මාට්ටු සුපිරිරියත් පොලිස් භාරයට කියලාද ලංකාදීපය වාර්තා කරනවා. අපි මව්බිම් පුවත්පතේ වාර්තාව වෙත අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. අද මේ විදිහට වාර්තා කරනවා. දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අත්තිඩිය බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මර්වින් ජනාගේ ඥාති සහෝදරියක් රුපියල් මිලියන 140කට අධික මුදලක් සංසරණය වූ පෞද්ගලික හා රජයේ බැංකු ගිණුම් පොත් 7ක් සමග බොරලැස්ගම ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවටගෙන ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරනවා. අත්අඩංගුවගත් සැකකාරිය පළමුවෙනි පටුමග දේවාල මුල්ල බොරලැස්ගම පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන තිදරු මවක් බවයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකාර කාන්තාවගේ සැමියාද මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී බන්ධනාගාරගතව සිට අප මත පැමිණ සිටින අයෙකු බවත් රුපියල් මිලියන 140කට අධික මුදලක් සංසරණය පෞද්ගලික හා රජයේ බැංකු ගිණුම් හරහා මද්‍රව්‍ය මේ රටට ගෙන්වීම හා විකිණීමට මුදල් ගෙවීම හා ලබා ගැනීම මෙම ගිණුම් හරහා සිදු කර ඇති බවත් පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණය කරගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මේ අතරවල සැකකාරියගේ දේවාල මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන සුකෝබෝගී මෝටර රථයක්ද පොලිස් භාරයට ගත් බවත් මේ වන විට බූස බන්ධනාගාරයේ රඳවා සිටින මර්වින් ජනාගේ මහා පරිමාණ මත්කුඩු ජාවාරමද මෙම සැකකාරිය විසින් මෙහෙවන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වෙනවා. සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා කියලා පොලිසිය සඳහන් කළා තිබෙනවා. මේ විදිහට නවීන තාක්ෂණයත් යොදාගෙන ඔවුන් කුඩු ජාවාරමේ යෙදලා තිබෙනවා. කොහොමද අවසානයේදී සියලු තොරතුරු හෙළි වෙලා වුණු අත්අඩංගුවට ගැනීම මේ වෙද්දී පත් වෙනවා කියලා අද වාර්තා කරලා තිබෙනවා. ඒ අතර මම සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන්නට. මේ SF ලොක්කා පිළිබඳව කතා බහ කරා. උගේ ඝාතනය පිළිබඳව කතා බහ කරා. අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරන මේ SF ලොක්කා ඝාතනය කරලා තිබෙන්නේ සුපිරි වෙඩික්කරුවෙකු කියලයි ලංකාදීපය වාර්තා කරන්නේ. මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ SF ලොක්කාට වෙඩි තබා ඇත්තේ ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙක් පෙම්වතියදී බේරලා තප්පර 3කදී වෙඩි ප්‍රහාර 8ක් එල්ල කරලා තිබෙනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. අද වැඩිදුර තොරතුරු ගෙන ඇවිත් තිබෙන්නේ අනුරාධපුර අධිකරණයේ උපාලි ආනන්ද විසින් තමයි අද වාර්තා කරලා තිබෙන්නේ. SF ලොක්කාට වෙඩි තබා ඇති වෙඩික්කරු T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් තප්පර 3ක් ඇතුළත වෙඩි ප්‍රහාර 8ක් එල්ල කර ඇති බවත් එම වෙඩි ප්‍රහාර 8න් 5ක්ම එල්ල කර ඇත්තේ SF ලොක්කාගේ පපුව ප්‍රදේශයට බවත් SF ලොක්කා ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශනය සිදු කරන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබෙනවා. කාන්තාවේ අතුරුපැදියකින් පැමිණ ඇති නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාර 8 තප්පර 3ක් ඇතුළත එල්ල කර ඉන් වෙඩි ප්‍රහාර 5ක්ම SF ලොක්කාගේ පපුව ප්‍රදේශයට එල්ල කර ඇත්තේ SF ලොක්කා ගමන් කරමින් සිට ඇති සුකෝබෝගී මෝටර රථය අනුරාධපුර 10යාගම හන්දිය දුම්රිය අසල මාර්ගයේ අසලදී වේගය අඩු කළ අවස්ථාවේදී බවටද පොලිස් විමර්ශන කණ්ඩායම් හෙළි කරගෙන තිබෙනවා. මේ අතර SF ලොක්කා ගමන් කරමින් සිට ඇති නවීන මෝටර රථයේ ගෑස් ටැංකියද නිවැරදිව හඳුනාගෙන එය ඉලක්ක කර ඊට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර මෝටර රථයේ ගිනි ගැන්වීමටද සලස්වා ඇති වෙඩිකරු ප්‍රහාර එල්ලවන අවස්ථාවේ SF ලොක්කා සමග එම මෝටර රථයේ ගමන් කරමින් සිට ඇති ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවට කිසිදු හානියක් සිදු නොවන ආකාරයෙන් සියලු වෙඩි ප්‍රහාර එල්ල කිරීමට තරම් ඉලක්කයට වෙඩි තැබීමට විශේෂ දක්ෂතාවයක් දක්වන අයෙකු බවටද විමර්ශන කණ්ඩායම් තහවුරු කරගෙන තිබෙනවා කියලාද වාර්තා කරනවා. මේ පසුගිය 5 වෙනිදා
පෙරවරු 11:45ට පමණ තමයි මේ නාඩු දුන්නන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගිය අනුරාධපුර කාර්මික ප්‍රදේශයේ පදිංචි සිටි ආර්.ඒ. ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නැමැත්තෙක් බවත් අපරාධ නඩුව 8ක විත්තිකරුවෙකු කියලා වැඩිදුරටත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. කොහොමුණත් මේ වෙඩි තබලා තිබෙන්නේ ඉලක්කයට වෙඩි තබන්න පුළුවන් වෙඩිකරුවෙකු කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. ඒ විදිහටයි මේ දිනෙන් දින මෙල්ලවන පාතාලය පිළිබඳව අද පුවත්පත් කරුණු ගෙන ඇවිත් තිබෙන. අද දිනමින පුවත්පතත් මේ පාතාලය මෙල්ලවීම පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඒ වාර්තා කරන්නේ කෝටි 10ක කුඩු සහ ගිනි අවි සමග පොඩි ලැසීගේ ගෝලයා රත්ගමදී කොටුවේ කියලාද දිනමින පුවත්පතත් මේ දිනෙන් දින මෙල්ලවෙන පාතාලය පිළිබඳව තොරතුරු ඒ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. ඉන් අනතුරු අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මොන විදිහට වෙනස් වේවිද? දැන් කෙතරම් කාලයක සිට ඉඳගෙන එජාපයේ නායකත්වය පිළිබඳව කතා බහ කරනවාද? යම් ඇතිවරණයකින් පරාජයට පත් වුණාට පස්සේ එජාපයේ ප්‍රතිසංවිධානය කිරීම සහ එජාප නායකත්වය පිළිබඳව කතා බහ කරනවා. හැබැයි ටික දවසක් ගියාට පස්සේ යලි එජාප නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තබාගෙන ඉදිරි මහා මැතිවරණ සඳහා තරඟ වදිනවා. දැනුත් එවැනි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මහා මැතිවරණ පරාජයත් සමග එජාප නායකත්වය පිළිබඳව කතා බහක් ඇති වුණා. කොහොමුණත් රවි කරුණානායක මහතා ඒ වගේම තමයි මේ එජාපයේ ප්‍රබලීන් බොහෝ පිරිසක් පිළිබඳව කතා බහ කරා. දැන් කරු ජයසූරිය මහතාට මේ ජාප නායකත්ව පුටුව ලබා දෙන්නට පහුගිය දිනවල කතා බහ කරමින් සිටියා. හැබැයි කරු ජයසූරිය මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැති නිසා ඔහුට ඒ අවස්ථාව හිමි නොවනවා කියලයි රනිල් වික්‍රමසිංහ මහත්තයා සඳහන් කළ තිබෙනවා. අපි බලමු ඒ වාර්තාව අද මව්බි මේ විදිහට වාර්තා කරනවා. කෘත්‍යාධිකාරී සමාජිකයෙකු නොවන නිසා කරුට නායකත්වය දෙන්න බෑ. රනිල් කෘත්‍යාධිකාරියදී කියයි කියලා උපතිස්ස පෙරේරා පහන් විජේසේකර සමගින් මව්බිම පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. අද වැඩිදුර තොරතුරු මේ විදිහට සඳහන් කරන්නේ කරු ජයසූරිය මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙකු නොවන බැවින් ඔහු නායකත්වයට පත් කිරීමට බැරි බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නීති ලේකම්වරයා ඊයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කරනවා. ජයසූරිය මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙකු නොවෙද්දී ඔහු පක්ෂ නායකත්වයට පත් කරන්නේ කෙසේදයි රනිල් වික්‍රමසිංහ මහතා මේ රැස්වීමේදී ප්‍රශ්න කළ බව වාර්තා වෙනවා. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසම හමුවට රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබීම ගැනද මෙම සාකච්ඡාවේදී සාකච්ඡා වෙලා තිබෙනවා. ඔහු සාක්ෂි ලබා දෙමින් පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන මාස රැස්වී පක්ෂ නායකත්වය ගැන තීරණයක් ගැනීමට මෙහිදී තීරණය වෙලා තිබෙනවා කියලා සඳහන් කරනවා. එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායකයෙකු හා උපනායකයෙකු තෝරා ගැනීමටද නියමිතව වෙලා තිබෙනවා කියලා අද වාර්තා කරනවා. මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව නායකත්වයේ එජාප ජාතික මන්ත්‍රී ධුරය සහ පක්ෂයේ වෙනස්කම් ආදිය පිළිබඳව විටින් විට පුරා පැයක් 3ක් තිස්සේ අදහස් පළ වුවද ඒ කිසිවක් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අපොහොසත් වූ බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා කියලා මව්බිම වාර්තා කරන්නේ. මේ ජාප නායකත්වයේ බාර ගැනීමට හිටපු කතානායක කරු ජයසූරිය මහතා එකගතාවය පළ කරමින් පහුගිය 24 වෙනිදා ජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපියද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා. එහිදී කරු ජයසූරිය මහතාගේ පක්ෂ සමාජිකත්වයේ මේ වන විට අහෝසි වී ඇති බැවින් නැවත ඔහු පක්ෂ සමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳ සලකා බැලිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද එහිදී අදහස් දක්වලා තිබෙනවා. කෙසේ වෙතත් එජාප නායකත්වය පිළිබඳව උද්ගත වී ඇති අර්බුදය පිළිබඳව විවිධ මත පළ වී ඇති අතර වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා කරු ජයසූරිය මහතාට චෝදනා කිහිපයක් එල්ල කරමින් මීළඟ එජාප නායකත්වයට සුදුස්සා තමන් බවත් පක්ෂය වෙනුවෙන් කැපූ අයට නායකත්වය ලබා දෙනවා මිස පක්ෂය පාවා දී පක්ෂය හැරගිය අයෙකුට නායකත්වය ලබා දීම පාක්ෂිකයන් අනුමත නොකරන බවත් සඳහන් කරලා තිබෙනවා කියලාද වැඩිදුරටත් මව්බිම් පුවත්පත වාර්තා කළා තියෙනවා. මේ එජාප නායකත්වය විසඳෙන පාටක් නම් මේ විදි පේන නැහැ. ඉදිරි මහා මැතිවරණය ඉදිරි මැතිවරණයේ තෙක් එජාප නායකත්වය ගමන් කරાવી කියන කාරණාව සඳහන් වෙනවා. කෙසේ වෙතත් අද ලංකාදීපයේ වාර්තා කරන මේ එජාපය කෘත්‍යාධිකාරිය තීරණය කරපු කතාවක් පිළිබඳව ඒ එජාප නායකත්වයේ ගැටලුවට විසඳුම ලබන මාස මුල් සතියේදී කියලාද ලංකාදීප පුවත්පත ඒ විදිහට වාර්තා කළා තිබෙනවා. මේ එජාප නායකත්වය ගැන මේ විදිහට නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කළා තිබෙනවා. ඔහු සඳහන් කරනවා මේ විදිහට අද ලංකාදීපේ වාර්තා කරන්නේ මුක්කු ගහන්න ගියොත් කරුත් නැති වේවි සජිත්ව නායකත්වයේ දිය යුතුයි කියලා
ඔහු සඳහන් කරන්නේ. අංජුල මහික වීරරත්න අද වාර්තා කරනවා දුටුගැමුණු කුමරු කොත්මලේ සැඟවී සිටියේදී සොයාගෙන ගොස් රජකම් බාර දුන්නාසේ දැන් සජිත් ප්‍රේමදාස වෙත පැමිණ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර දී යුතු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කරලා තිබෙනවා කියලා වාර්තා කරනවා. සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වයේ නොදී අම්බලන් පාලුවන් läග සිටින සිරිකොත නායකත්වය දෙන්නට ඇන්ටික් බඩු සෙවීමෙන් පළක් නැතයිද නලින් බණ්ඩාර මහතා සඳහන් කරනවා. කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ බාර ගැනීමට සූදානම් යයි කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නලින් බණ්ඩාර මහතා මේ පිළිබඳව සඳහන් කරනවා. මේ ඔහුගේ වචන වලින් සඳහන් කරන විදිය කොහෙවත් නැති එකකට මුක්කු ගහන්න ගිහින් කරු ජයසූරිය මහතාගේ පෞරුෂත්වයක් නැති වෙනවා. ඕන නම් එක්සත් ජාතික පක්ෂ සමගි ජන බලවේගයට පවරා දීමේ කපුකම කරන්නයි අපි කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා කියලා නලින් බණ්ඩාර මහතා සඳහන් කරලා තිබෙනවා. ඔහුගේ වචන වලින් අද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. කොහොමද අපි ඉදිරියේදී බලමු දැන් මේ ජාප නායකත්වයේ පිළිබඳව මොන වගේ තීරණයක් වුන් ගනීවිද කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳව කතා බහ කරනවා. ඔවුන් සූදානම් සිටිනවා කියන්නේ නව නායකත්වයේ තරුණ නායකත්වයක් යටතේ ඉදිරියට යන්නට. හැබැයි අපි ඉදිරියේදී බලමු මේ පිළිබඳව ඔවුන් ගන්නට යන තීරණය කුමක්ද කියලා. එනතුරු මම මව්බිම් පුවත්පතේ වාර්තාවක් වෙත අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ මේ දේශපාලන මදු සමයට දැන් වෙලාවක් නැහැ. පාර්ලිමේන්තු එනවා කියලා වෙන ගෙවල් වල යන්න එපා. മന്ത്രിවරයෙකු ලෙස පුස්තකාලය පරිහරණය කරන්න. අගමැතිතුමාගෙන් නවක മന്ത്രിවරුන්ට පාඩමක් කියලාද ජේ.ටී. ද සිල්වා මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. මේ විදියට වැඩිදුර තොරතුරු අද තිබෙනවා පළ කරලා. සඳහන් කරලා තිබෙනවා මේ විදිහට අද මව්බිම් පුවත්පතේ වැඩිදුර තොරතුරු කිහිපයක්. පාර්ලිමේන්තු එනවා කියලා ගෙදරින් එන ඇතැම් മന്ത്രിවරුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලා ගෙදරට කියනවා. බලනකොට එයාලා ඉන්නේ වෙන වෙන ගෙවල් වල. එහෙම අවස්ථා තිබෙනවා. ඒවට පුරුදු වෙන්න එපා කියලා අගමැතිතුමා සඳහන් කරනවා. 9 වෙනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක മന്ത്രിවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවති සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ආරාධ්‍ය ලෙස සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කරනවා. මෙවර මහමැතිවරණයෙන් දැවැන්ත වගකීමක් පැවරිලා තිබෙනවා. සමානුපාතික මැතිවරණ ක්‍රමයකින් ලැබුණු 3/2 ජනවරමක් ජනතාව අප වෙත පැවරූ වගකීමක් ලෙස අපි බාර ගන්නට ඕනේ. දැන් අපට දේශපාලන මදු සමය ගත කරන්න වෙලාවක් නැහැ. වෛර පරිමහන්න මට සැලකුවේ නැහැ. මාව කොන් කළා කියමින් කන් කේන්ද්‍රී ගන්න වෙලාවක් නැහැ කියලා අගමැතිවරයා සඳහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුස්තකාලය භාවිතා කරන්න. Tamanගේ පාර්ලිමේන්තු කතාවට එය මනා පිටිවහලක් වෙනවා. පාර්ලිමේන්තු දිනයට පාර්ලිමේන්තුවට පැමිණෙන ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඇවිත් නිදා ගන්නවයි සඳහන් කළ අගමැතිවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු කටයුතු දාට පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන ලෙසද ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ආරම්භ වූ ඔබේ දේශපාලන ගමනට අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම්ද එක් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඉතින් මේ දේශපාලන මදු සමය ගත කරන්නට දැන් වෙලාවක් නැහැ කියලා අගමැතිතුමා සඳහන් කරන 3/2 ජනවරමක් ජනතාව ලබා දීලා තියෙනවා වත්මන් රජයට. එතකොට කරන්නට ඕන වැඩ කටයුතු බොහෝමයක් තිබෙනවා. වසර 72ක් පුරාවට මේ දේශපාලන ඉතිහාසය පිළිබඳව කතා බහ කරන ජනතාව මේ දේශපාලකයන් අපේ රටට උරුම කරලා දීලා තිබෙන්නේ කුමක්ද කියලා ප්‍රශ්න අහනකොට ඉදිරි මහමැතිවරණයේ ඉදිරි ජනාධිපතිවරණයේ වෙද්දිවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා නොතිබුණොත් මොන වගේ තත්ත්වයක් වේවිද? ඉතින් මේ දේශපාලන ධාරාවේ වැදගත් ස්ථානයක සිටින්න ඉතින් මේ ඓතිහාසික ජනවරමක් ලැබිලා තිබෙන්නේ සමානුපාතික ක්‍රමය යටතේ මෙවැනි බලයක් ඉතිහාසයේ ලැබිලා නැහැ කිසිදු ආණ්ඩු පක්ෂයකට. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා තමයි අගමැතිවරයා මේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. ඉනාලතුරු අවධානය යොමු කරන්නේ මේ විදිහට ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතයා විදිහට මහින්දානන්ද අලුත්ගමේ මහතා පත් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. මේ පිළිබඳව වාර්තාව ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතයා මහින්දානන්ද කියලායි සඳහන් කරන්නේ. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන නියෝජිතයා ලෙස අලුත්ගමගේ මහතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකත්වයට ඒ අනුව පත් කරලා තිබෙනවා කියලායි අද මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම කොරෝනා පසුගිය කාල සීමාව තුළ අපේ රටට
විශාල වශයෙන් බලපෑවා. මේ කොරෝනා නිසාවෙන්ම රැකියා බොහෝ පිරිසකට අහිමි වුණා. මේ පිළිබඳව රජයේ අවධානයට ලක් වෙන්න ඕනි කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. අද ඔහු මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ මේ COVID-19 නිසා රැකියා අහිමි ලක්ෂ 4ක් සිටිනවා. මේ අයට ආදායම් මාර්ගයක් සලස්වන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. COVID-19 නිසා රැකියා මාර්ග අහිමිව සිටින ලක්ෂ 4කට පමණ ආදායම් මාර්ග සලසා දීම රජයේ වගකීමක් බවත් ආණ්ඩුව ඉල්ලා සිටි 3-2 ජනවරම ජනතාව ලබා දී ඇති නිසා ජනතාව ඉදිරියේ දුන් ප්‍රතිඥා ඉටු කරන ලෙස තමා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. මේ රජයට දුන්නු ජනවරම කෙරෙහි මෙන්ම විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කෙරෙහිද ජනතාව අපේක්ෂාවෙන් තබා සිටි බවත් රජයේ ජනතා යහපතට ගන්නා ක්‍රියාමාර්ගවලට විපක්ෂය උපරිම සහාය දෙන බවත් ඒ වගේම ජනතාවට එරෙහිව හෝ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ගන්න ඕනෑම පියවරක් පරාජය කරන්නට නොබියව සමගි ජන බලවේගය ක්‍රියා කරන බවත් ප්‍රේමදාස මහතා ඊයේ බොරැල්ලේ පැවති රැස්වීමකට එක්කමින් සඳහන් කරනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අතර මේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතාත් සඳහන් කරනවා ආණ්ඩුවේ හොඳ වැඩවලට සහයෝගය ලබා දෙනවා කියලා දිනමින පුවත්පතේ පිළිබඳව වාර්තා කරනවා. ආණ්ඩුවේ හොඳ වැඩවලට අපේ උපරිම සහාය දෙනවා කියලායි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා සඳහන් කළා තිබෙන දිනමින ඒ විදිහට සඳහන් කරනවා. ඔවුන් සඳහන් කරන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙනවා නම් ආණ්ඩුව ඒ පිළිබඳ ඒ දෙපාරක් හිතන්නට නැතුව ඔවුන් විරුද්ධව කටයුතු කරනවා කියලා ජනතාව වෙනුවෙන් හොදක් කරනවා නම් ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. පහුගිය ජනාධිපතිවරණ වේදිකා සමයේදී සහ පහුගිය කාල සීමාව කතා බහට ලක් වුණු කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපය පිළිබඳව ඔබට මතක ඇති ඒ කාරණාව. මේ කුරුණෑගල නගරාධිපතිතුමාව ඇතුළු පිරිසව අත්අඩංගුවට ගන්නට කටයුතු කරද්දී ඔහු මේ අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් රිට් පෙත්සමක් ගොනු කරනවා. අද ඒ පිළිබඳව තොරතුරු මේ විදිහට වාර්තා කරන කමල් මහේන්ද්‍ර වීරරත්න. කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අභ්‍යාචනාධිකරණය අත්හිටුවයි කියලායි අද කමල් මහේන්ද්‍ර වීරරත්න මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙන්නේ. කුරුණෑගල නගරාධිපතිවරයාත් නාගරික ඉංජිනේරුවරයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කොට තිබූ අධිකරණ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභ්‍යාචන අධිකරණය ඊයේ අතුරු තහනම් ආඥාවක් නිකුත් කරනවා. එම අතුරු තහනම් ආඥාව නිකුත් කරන ලද්දේ නගරාධිපතිවරයා සහ නාගරික ඉංජිනේරුවරයා විසින් ගොනු කොට තිබූ රිට් පෙත්සම මගින් ඉල්ලා තිබූ අතුරු සහන ඉල්ලීමක් ලබා දෙමින් එම පෙත්සම විභාගයේ නිමා වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ඉහත අතුරු ආඥාව නිකුත් කරලා තිබෙනවා. සභාපති විනිසුරු AHMD නවාස් හා විනිසුරු සෝභිත රාජකරණ යන දීපුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මණ්ඩල හමුවේ එම පෙත්සම විමසුම සිදු කරනවා. කුරුණෑගල නගරයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් වන බුවනක හොටෙල් ගොඩනැගිල්ල නාගරික සංවර්ධන සැලැස්ම යටතේ නවීකරණය කිරීම සඳහා එහි කොටසක් කඩා ඉවත් කරනු ලැබූ බවත් එම ගොඩනැගිල්ල බුවනකබා රාජ්‍ය සමයේ රාජ්‍ය සභා ගොඩනැගිල්ල බවටත් ඒ කඩා විනාශ කිරීම පුරාවස්තු විනාශ කිරීමක් බවටත් චෝදනා කරමින් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් පොලිසියට පැමිණිලි කිරීම මත කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ ඉහළත වරෙන්තුව නිකුත් කරන ලද බව පෙත්සම්කරුවා අධිකරණයේ හමුවේ සිය නීතිඥවරුන් මගින් කියා සිටිනවා. නාගරික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම නගර සභාවේ වගකීමක් බැවින් ඊට කටයුතු සිදු කළා මිස වෙනක් කිසිදු අරමුණකින් ඒ සිදු නොකරන බවත් තවද මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් හිටියොත් ගොඩනැගිල්ලක් ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ගැසට් කරනු ලැබූ නොමැති බවත් කියා සිටි නීතිඥවරුන් එම කරුණ සලකා මෙම සම්පූර්ණ සිද්ධිය පිළිබඳ පූර්ණ විභාගයක් සිදු කොට අවසන් වනතුරු මේ ඉහත කී වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු ආඥාවක් නිකුත් කරන ලෙසට අභ්‍යාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉල්ලා සිටියේ පිළිගත් විනිසුරු මඩුල මේ අතුරු ආඥාව නිකුත් කරමින් ලබන මාස 24 වෙනි දින තෙක් පෙත්සම් විභාගය කල් තබලා තිබෙනවා කියලයි අද මව්බිම් පුවත්පත ඒ විදිහට වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව කුරුණෑගල නගරාධිපතිතුමාව අත්අඩංගුවට ගැනීම අභ්‍යාචන අධිකරණයේ අත්හිටුවීමක් සිදු කරලා තිබෙනවා කියලා අද වාර්තා කරනවා. ඉන් අනතුරු අවධානය යොමු කරන්නේ පහුගිය යහපාලන රජයේ කාලයේදී හිටපු අමාත්‍යවරයෙකු පිළිබඳව අද දිනමින ප්‍රධාන සිරස්තලයත් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම තමයි මව්බිම් පුවත්පතත් ඇතුල් පිටු වාර්තා කරන රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා පිළිබඳව මෙහෙමයි වාර්තාව අද පළ කරලා තියෙන්නේ. රිෂාඩ් බදුරුදීන් රටින් සහල් ගෙන ඇවිත් සතසට කෝටි
470ක් පාඩු කරලා තිබෙනවා කියලා සඳහන් කරනවා. රිෂාඩ් ඇමරිති කාලේ ඉන්දියාවෙන් හාල් ගෙන්වා සතොස්සට කෝටි 470ක් පාඩු කරලා තිබෙනවා කියලා පිවිතුරු හෙළවුරුමේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා සඳහන් කළා තියෙන රිෂාඩ් පත්‍රයෙන් ජයසූරියාද මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. යහපාලන ආණ්ඩු සමයේදී සතොස්සට ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමේ වැඩසටහනක් යටතේ මෙරටට රුපියල් බිලියන 4.7ක පාඩුවක් සිදු කර ඇති බවත් ඊට වගකිව යුතු යහපාලන රජයේ අදාළ විශේෂ අමාත්‍යවරයා රිෂාඩ් බදුද්දීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් පිවිතුරු හෙළ උරුමේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා සඳහන් කරනවා. යහපාලන ආණ්ඩු සමයේදී ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට කිසිදු අනුමැතියකින් තොරව ආයතන 6කට එවැගේම තවත් පුද්ගලයෙකුටත් ලබා දී ඇතැයිද ඉන් එක් ආයතනයක් සමග සමාගම මිලියන 118ක පාඩුවක් ලංකා සතොස්සට සිදු කර ඇති බවද එම ආයතනයට ලබා දී ඇති බැංකු අපකරයේද ව්‍යාජ එකක් බවද දිසානායක මහතා සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ආයතන ගනුදෙනු සම්බන්ධයෙන් අප මේරුවෙන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තිබෙනවා. මේ ආයතන ගනුදෙනු සිදුවන විට විශේෂ ඇමති ලෙස කටයුතු කළ රිෂාඩ් බදුරුදීන් මේවට අදාළ ඇතැම් ලිපිගොනු ඔහු සංගවාගෙන තිබෙනවා. බිලියන 4.7ක් වංචා කරපු මේ වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම අපට පිළිගන්නට බැහැ. දැන් නිලධාරීන්ට නඩු පවරා තිබෙනවා. මේවාට වගකිව යුතු රිෂාඩ් බදුරුදීන් වහාන්ම අධිකරණයට කැඳවන්න කියලා ඒ මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කරන පිවිතුරු හෙරවුමේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා තමයි මේ රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා සතොස්සට කරපු පාඩුව පිළිබඳව සඳහන් කරන්නේ. ඉතින් ඔහු සඳහන් කරන්නේ පරීක්ෂණ කළ ඉතාමත් ඉක්මනින් මොහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදු කරන්න කියලායි ඔහු මේ විදිහට ඉල්ලීමක් කරලා තිබෙන්නේ. එනතුරු අවධානය යොමු කරනවා මව්බිම පුවත්පතේ තවත් වාර්තාවක් වෙත. මව්බිම පුවත්පතේ තවත් වාර්තාවක් වෙතයි අවධානය යොමු කරන්නේ. ඊයේ දවසේදී අපි සඳහන් කරා කොච්චිකඩේ ප්‍රදේශයේදී යාචකයෙකු අත්අඩංගුවට ගත්තා කියලා. මේ යාචකයා සුපිරි නිවාසයක් තියෙන හොඳ ධනවත් පුද්ගලයෙකු කියලා අපි වාර්තා කරා. කොහොම වුණත් අද මව්බිම පුවත්පතේ වාර්තාව නිවැරදි කරලා තිබෙනවා. අපිත් එම වාර්තාව නිවැරදි කිරීමක් කරනවා. මේ අමානි නිලා තාරක සම්මාන සමගින් අද වාර්තා කළා තියෙන්නේ. කොච්චිකඩේ යාචකයා කෝටිපතියෙකු නොවේ කියලායි අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. මේ විදිහට තොරතුරු අද එක් කරලා තිබෙනවා. කොච්චිකඩේ දේවස්ථානයේ අසල පළතුරු අත්කරත්වයක් සොරකම් කළ යාචකයා සතුව කිසිදු වාහනයක් හෝ දේපලක් නොමැති බවත් ඉතා අඩු මුදලක් ලැබෙන රැකියා කරමින් ඔහු ජීවත්ව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. එම යාචකයා සතුව සුඛෝභෝගී නිවාස සහ මෝටර රථ තිබෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවද පොලිසිය සඳහන් කරනවා. කෙසේ වෙතත් ඊයේ දවසේදී මව්බිම කළ විමසීමකදී වෙරළබඩ පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති SMS ජයරත්න මහතා සඳහන් කළේ මේ යාචකයා කෝටිපතියෙකු නොවන බව ඔහු පිළිබඳව පරීක්ෂණවලදී තහවුරු බවයි. යාචකයාගේ බවට සඳහන් වුණු මෝටර රථයේ සුඛෝභෝගී මෝටර රථයේ සහ සුඛෝභෝගී නිවසේම යාචකයාගේ සහෝදර සහෝදරියන්ගේ ඒවා බව තහවුරු වෙලා තිබෙනවා කියලා ස්ථානාධිපතිවරයා සඳහන් කරනවා. රුපියල් 20000ක් පමණ වටිනා පළතුරු සහිත අත්කරත්වයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට පසුගිය 23 වෙනිදා කොච්චිකඩේ ප්‍රදේශයේදී මෙම යාචකයා පොලිස් අත්අඩංගුවකට පත් වුණා කියලායි අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව ඔහු කෝටිපතියෙකු නොවනවා කියලායි අද වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. ඒ තොරතුරුත් එක්ක මම සූදානම් වෙන්නේ ලංකාදීපේ තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන්න. පහුගිය පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු සිදු වෙනවා. මේ දිනවල සාක්ෂි ලබා දෙමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානතුමා තමයි කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින්නේ. ඔහු මේ පිළිබඳව ඊයේ දවසේදී සඳහන් කරපු කාරණා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. සහරාන්ගෙන් රටට සිදුවන විපත්තිය 2015දී සිටම කීවා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී කොමිසමට කියයි කියලාද නිමන්ති රණසිංහ වාර්තා කරනවා. සහරන් හෂිම් මේ සමාජයෙන් ඉවත් නොකළහොත් මෙවැනි විනාශයක් සිදුවේයි. මා 2015 වර්ෂයේ සිටම රජයේ ප්‍රධානී දැනුවත් කර සිටියායයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉර්ධන ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ පාස්කු විරුද්ධ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ 18 වෙනි දිනයටත් සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කරන්නේ මේ විදිහට. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළමු තොරතුර ලෙස
ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉන්දියාවෙන් ලද තොරතුරු බුද්ධි තොරතුරක් නොවන අතර ඒ විශ්ලේෂණය කිරීමෙන් පසු බුද්ධි තොරතුරක් ලෙස ගත් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කරනවා. රාජ්‍ය බුද්ධි සේවයෙන් වෙනත් අංශවලට ලැබිය යුත්තේ තොරතුරු නොව බුද්ධි තොරතුරු බවත් අප්‍රේල් මාස 4 වෙනිදා විදේශයෙන් ලැබුණු මුල් තොරතුරක් පමණ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා. මෙම විදේශීය බුද්ධි තොරතුරු ලද 4 වෙනිදා මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගැටලුවක් නොතිබුණ බැවින් ඒ සම්බන්ධයෙන් තමන් විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ප්‍රකාශ කරනවා. වර්ෂ 2015 දී රට තුළ හදිසි නීතිය ඉවත් කරද දිගන ප්‍රදේශයේදී සිදු වූ සිදුවීමෙන් පසුව වර්ෂ 2016 දී මාර්තු 6 වෙනිදා නැවත වතාවක් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් හදිසි නීතිය නැවත ගෙන ආ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරනවා. මෙහි අරස් ප්‍රශ්න ඇසීම අද 26 වෙනිදා දිනේදී කොමිසම හමුවේ විභාග වීමට නියමිතව තිබෙනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් 2015 සිටම මේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීතුමා මේ පිළිබඳව සඳහන් කරා කියලා ඔහු සඳහන් කරනවා. කොහොමවත් වසර ගණනාවක් සිට මේ පිළිබඳ දැනුවත් කරලා තිබිලත් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව ලැබුණේ නැති එක ගැන සියලු දෙනාගේම හිතවල තිබෙන කනගාටුදායක පුවතක්. ඉතින් මේ සියලුම දේ ඉතාමත් ඉක්මනින් පරීක්ෂණ කළ අදාළ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම සමාජයේ තිබෙන එකම අභිප්‍රාය ප්‍රාර්ථනාව වෙනවා. 300කට ආසන්න පිරිසගේ ජීවිත අහිමි වුණා. බොහෝ පිරිසක් ආබාධවලට ලක් වුණා. මේ ප්‍රහාරය වළක්වා ගත්තා නම් ඒ සියලුම දෙනා අද ජීවතුන් අතර එහෙම නැත්නම් ඔවුන්ට කිසිදු ආබාධයක් සිදුවන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව සිතා බලා කටයුතු කරන්නට ඕනි කියලා අපි වාර්තා කරන්නේ. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ වේක අපිතාට වැඩසටහනේ කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු අපි පුවත්පත්වල තොරතුරු බොහෝමයක් ඔබට කියන්නට සූදානම්. ඔබ නැවතත් එකතු වෙන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිතාත් සමගින්. මම සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාවට අවධානය යොමු. දේශපාලනයේ සදාකල් සතුරෝත් නැත මිතුරෝත් නැත කියන මේ වැකිය සනාත කිරීමක් අද ඡායාරූප වාර්තාවෙන් ගෙන ඇතිවෙනවා. ඒ ඊ දවසේදී මේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණු නවක മന്ത്രിවරුන්ට මේ පුහුණු වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා විදිහට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙනවා. ඒ අවස්ථාවට මේ හිටපු යහපාලන රජයේ ප්‍රබලයෙකු ඇවිල්ලා යම් විහිළුවක් කරන එකට ඔහු මේ විදිහට සිනහ වෙනවා. අද මේ ඡායාරූප වාර්තාව සතුරු කතාබහ අමතක කර පැවති මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී කියලාද වාර්තා කරන්නේ. දේශපාලන සදාකාලික මිතුරෝත් නැත සදාකාලික සතුරෝත් යන මේ ප්‍රකට කියමන දේශපාලනයේ සදාකාලික මිතුරෝත් නැත සදාකාලික සතුරෝත් නැත කියන මේ ප්‍රකට කියමන සනාථ වන අවස්ථාව ඊයේ මේ විදිහට දැක් ගන්නට ලැබුණා කියලා සඳහන් කරන මේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරියාල මහතා විසින් කරන ලද විහිළුවකට තමයි මේ විතර අගමැතිතුමා එවැගේම නව කතානායක මහින්දාපා අභිවර්ධන මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් සිනහසමින් විනෝද වෙන අයුරු අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. පහුගිය යහපාලන රජු හිටපු අමාත්‍යවරයෙකු අධිකරණයට අපහාස කිරීම පිළිබඳව කතා බහ කරන්නේ. මේ ඔහුගේ නඩුව සහ මේ තීන්දුව අවසන් වෙලා තිබෙනවා කියලාද සඳහන් කරනවා. තීන්දුව පසුවට දෙන්නට සූදානම් කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. රංජන්ට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගයේ අවසන් තීන්දුව පසුවට කියලා යද ලංකාදීපේ වාර්තා කරන්නේ. අද මේ විදිහට සඳහන් කරනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුවේ විභාගයේ ඊයේ 25 වෙනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කාල තබලා තිබෙනවා කියලා අද වාර්තා කරනවා. රංජන රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පළමුවෙනි අධිකරණ අපහාස නඩුව සිසිරද අබ්රු විජිත මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සුරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල හමුවේ ඊයේ සලකා බැලෙනවා. මෙම නඩුව ඊයේ වැඩිදුරටත් සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරල් සරත් ජයමාන මහතා යලි කරුණු දක්වමින් මේ විදිහට සඳහන් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 105.3 වගන්ති අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තුල හෝ ඉන් පිටත ඕනෑම තැනකින් අධිකරණයට සිදු කළ අපහාසයක් පිළිබඳ විභාගයක් පැවැත්වීමේ පූර්ණ බලය තිබෙනවා. විනිසුරු යන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වලින් ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව විත්තුකරු කර ඇති අපහාසයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වලින්ද ඇතුළත් වෙනවා කියලා
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා තියෙන යනුව මේ අපහාස නඩුව විභාග කිරීම ඊයේ දවසේ අවසන් කරනවා. තීන්දුව පසුවට ලබා දෙන්නට තීරණය කරනවා තිබෙනවායි කියලයි අද සඳහන් කරලා තිබෙන්නේ ලංකාදීප පුවත්පත. ඉන් අනතුරුව මම ලංකාදීපේම තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරනවා. මේ පාසල් පද්ධතිය යලි විවෘත කිරීම පිළිබඳව වාර්තා කරනවා. ඒ වගේම තමයි ජාතික පාසල් 132ක විදුහල්පති පුරප්පාඩුව පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. අද මේ විදිහට සඳහන් කරලා තිබෙනවා. ජාතික පාසල් 132ක විදුහල්පති පුරප්පාඩු තවමත් සම්පූර්ණ කර නැතයි වාර්තා වෙනවා. ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා එකුත් ආණ්ඩු සමයේ අයදුප්පත් කඳවා තිබූ අතර මේ වසරේ මුලදී ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ 170ක් පවත්වා පාසල් 170කට නව විදුහල්පතිවරු පත් කෙරුණා. එහෙ තවමත් විදුහල් 132කට විදුහල්පතිවරුන් පත් කර නැති අතර ඒවායේ තවමත් සේවය කරන්නේ වැඩ බලන විදුහල්පතිවරුන් කියලා ලංකාදීප පුවත්පත කළ විමසුමකදී ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරේ දේශපාලන බලපෑම් මත වැඩ බලන විදුහල්පතිවරුන් දිගටම පාසල්වල සේවය කරනවා කියලා. ඔවුන් ඉවත් කර ස්ථිර විදුහල්පතිවරුන් පත් කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා. පෞගේ ආණ්ඩු සමයේදී වැඩ බලන විදුහල්පතිවරුන් පිරිසකට දේශපාලන රැකවරණය ලැබුණු අතර නව ආණ්ඩුවේ යටතේද තවත් වැඩ බලන විදුහල්පතිවරුන් පිරිසක් ආරක්ෂා වී තිබෙන බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම රජයේ පාසල් පද්ධතිය යලි විවෘත කිරීම පිළිබඳව ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ රජයේ පාසල් 6 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය ඔක්තෝබර් 2 සිට පෙර පරිදි කියලායි අද වාර්තා කරන්නේ. රජයේ පාසල් 6 වෙනි ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන මාස 2 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ආරම්භන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරනවා. ඒ අනුව එම ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් උදේ 7:30 සිට සවස 1:30 දක්වා විවෘත කරනවා. මේ අතර රජයේ පාසල්වල පළමුවෙනි ශ්‍රේණිය සිට 5 වෙනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ලබන මාස 8 වෙනිදා සිට සාමාන්‍ය පරිදි ආරම්භන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. කොරෝනා උවදුර හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු මෙතෙක් විධිමත් ආකාරයට ක්‍රියාත්මක නොවනවා කියලයි වැඩිදුරටත් වාර්තා කරන්නේ. ඒ අනුව එළඹෙන දෙවෙනිදා සිට රජයේ පාසල් පද්ධතිය යලි පෙර තිබුණු විදිහටම ක්‍රියාත්මක කරන්නට මේ වෙද්දී සූදානම් සිටිනවා කියලාද සඳහන් කරන්නේ. ඒ වගේම ලංකාදීපයේ මේ වාර්තාව වෙතත් අවධානය යොමු කරමු. මේ නිල නිවාස 35කට කැබිනට් රාජ්‍ය ඇමතිලා 70ක් පොලිමේ ඉන්නවා කියලාද සඳහන් කරලා තිබෙනවා. 9 වෙනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 70ක් පමණ පිරිසක් මේ වන විට රජයේ නිල නිවාස ඉල්ලුම් කර ඇතැයි රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරනවා. එහෙත් අමාත්‍යාංශ සතුව පවතින්නේ නිල නිවාස 35ක් පමණක් බවත් අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරනවා. ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය දුර ප්‍රමාණය හා ප්‍රමුඛතාවය අනුව ඒවා ලබා දීමේ වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. මෙම අමාත්‍යාංශයේ පවතින බරපතලම ගැටලු සහගත තත්ත්වයක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. 8 වෙනි පාර්ලිමේන්තුවේ සිටි පරාජයට පත් මැති ඇමතුරුන් සියලු දෙනා මේ වන විට අදාළ නිල නිවාස බාර දී ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරනවා. දැන් මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ වාර්තාවකට. ඒ නව අමාත්‍යවරුන් සහ නව රජයේ පත් වුණාට පස්සේ සාමාන්‍ය කතා බහ කරනවා මේ ඔවුන්ට ලැබෙන රථ පිළිබඳව සහ ඔවුන්ගේ ගමන් බිමන් වලට සුඛෝභෝගී රථයන් ලබා දීම පිළිබඳව. අද මේ විදිහට මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ මේ ලංකාවට දැනට ගෙන්වා ඇති වාහන වසර 2කමාරකට ප්‍රමාණවත් වෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. වාර්තාව අද දෙනගම ධම්මික රණවීර වාර්තා කරලා තිබෙන්නේ. ඉනාතුර දිනමින පුවත්පතේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද දිනමින පුවත්පතේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් අද දිනමින වාර්තා කරනවා. මේ කෘෂිකර්මයට වසර 8කින් සේවකයන් අරන් නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. නුවන් කොඩිකාර අද වාර්තා කළ තිබෙන වසර 8ක් කාලයක් සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම සිදු කර නැති හේයින් පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ශ්‍රේෂ්ඨ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දීලා තිබෙනවා කියලාද දිනමින වාර්තා කරනවා. ඒ වගේම මේ සරසවි වලට වාර්ෂිකව තවත් සිසුන් 12000ක්
ඇතුළත් කරගන්නට සූදානමින් තිබෙනවා කියලා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරන කාරණාවකුත් අද අසේල කුරුළු වංශ දිනමින පුවත්පතට වාර්තා කරනවා. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව ඇතුළත් කරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 12000කින් වැඩි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දුන්නා කියලයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන දිනමින පුවත්පතේ මේ මහින්ද අලුත් ගෙදර ගෙන එන්නේ මේ කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාවට ලැබිලා තිබෙන ස්ථානය පිළිබඳව අද වාර්තා කරනවා. ඒ ශ්‍රී ලංකාව 123 වෙනි තැනට කියලයි අද වාර්තා කළා තියෙන COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය කිරීමට සමත්ව තිබීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්ත වී තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව 123 වෙනි ස්ථානයට පත් වෙලා තිබෙන මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 2959 දෙනෙකු වාර්තා වී තිබෙන නමුත් මියගිය සංඛ්‍යාව 12ක් තරම් අවමගයක් ගෙන තිබෙන බවටද පූර්ණ වශයෙන් සුව ලැබූ සංඛ්‍යාව 2811ක් බවද සෞඛ්‍ය අංශ පෙන්වලා දෙනවා. ඒ අනුව කොරෝනා ව්‍යාප්ත වෙලා තිබෙන රටවල් අතර ශ්‍රී ලංකාව 103 වෙනි ස්ථානයට මේ විදිහට පත් වෙලා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඒ වගේම දිනමිනේ තවත් තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. අද මේ විදිහට වාර්තා කරන ව්‍යවස්ථා සංශෝධනය ටෙලිෆෝනෙන් අනෙක් පක්ෂවලට ඇමතුම් ලබා දීලා තිබෙනවා කියලා අද ශිවන්ත ප්‍රනාන්දු වාර්තා කළා තියෙන ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට එරෙහිව විරුද්ධ මත දරන දේශපාලන පක්ෂ හා ඉදිරියේදී ඒකාබද්ධව පියවර ගැනීමට සමගි ජන බලවේගයේ සූදානම් වෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළා තියෙන අනෙක් පක්ෂවලටත් ඒ විදිහට සඳහන් කළා තියෙන්නේ ඇමතුම් ලබා දීලා තිබෙනවා කියලා ඉතින් ආරාධනා කරනවා වුන් මේ විරුද්ධ මතදාන දේශපාලන පක්ෂවලට ඉදිරියේදී ඒකාබද්ධ විදිහට පියවර ගන්නට කටයුතු කරන්නට තමයි ඔවුන් සූදානමින් ඉන්නේ කියලා අද වාර්තා කරලා තිබෙන්නේ. ඒ වගේම කොළඹ නගර සීමාව තුළ පර්චේස් එක මිල 7%කින් ඉහළ ගොස් තිබෙනවා කියලාද දිනමින පුවත්පත වාර්තා කළා තියෙන අද ජයසිරි මුණසිංහ වාර්තා කරන් කොළඹ හිස්සිඩම් පර්චේස් එක මිල පහුගිය වසරට වඩා මේ වසරේ 7.1කින් ඉහළ ගොස් තිබෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය මේ වසරේ පළමු භාගයේදී 141.6ක අගයක් වාර්තා කළ බවද මහ බැංකුවේ පෙර වසරට වඩා 7.1ක වැඩිවීමක් වෙලා තිබෙනවා කියලයි එම වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ කියලාද ජයසිරි මුණසිංහ වාර්තා කරලා තිබෙන්නේ. ඉනාරිතුරු අවධානය යොමු කරන්නේ තවත් වාර්තාවකට දිනමින පුවත්පතේ දිනමිනේ වාර්තාවක් මේ විදිහට තෝරගන්නවා. ඒ කරු පරණවිතාන රූපවාහිනී හිටපු සභාපති සහ හිටපු අධ්‍යක්ෂ කොමිසමට කැඳවලා තිබෙනවා කියලා රොෂාන් තුෂාර වාර්තා කරලා තිබෙනවා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවි ජයවර්ධන හිටපු අධ්‍යක්ෂ සුනිල් ශාන්ත මහතුරුන් ඇතුළු එම සංස්ථාවේ ජාතික සේවක සංගමේ හා ජනතා විමුක්ති පෙරමුණ සේවක සංගමේ නිලධාරීන් 7 දෙනෙකු දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ නියෝග කරලා තිබෙනවා කියලාද රොෂාන් තුෂාර දිනමින පුවත්පතේ මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. ඉනාලිතුරු මම අවධානය යොමු කරනවා මව්බිම් පුවත්පතේ ඇතුල් පිට තොරතුරු කිහිපයක් පිළිබඳව. අද මේ විදිහට තොරතුරු කිහිපයක් මම තෝරගන්නවා. මේ විග්නේශ්වරන් පහුගිය දවසක කරපු ප්‍රකාශයක් තිබ්බනේ පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය පිළිබඳව උදේ ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව නොවේ විග්නේශ්වරන් මන්ත්‍රීවරයාට ගම්මන්පිල විවාදයකට අඩගහයි කියලා සඳහන් කළා තියෙන අද ක්‍රිෂාන් පත්‍ර ජයසූරිය ඒ විදිහට සඳහන් කළා තියෙන ඒ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්න කියලායි උදේ ගම්මන්පිල මහතා විග්නේශ්වරන් මහතාට අභියෝග කළා තිබෙන්නේ මේ විදිහට. ඔව් විවාදයකට තමයි මේ විදිහට අඩගැසීමක් කරලා තිබෙන්නේ. ඒ සමගින් මම සූදානම් වෙන්නේ වේක අපිතාට වැඩසටහනෙන් තවත් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා ක්‍රීඩා තොරතුරු වගේම කාටුන් තොරතුරුත් ඔබට ගෙනෙන්නට සූදානම්.
ඔබ යළිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිට අත් සමගින් මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු වාර්තා වෙත අවධානය යොමු කරන්නට. අද ශාමින්ද වත්තේ ගෙදර ඇතිතතු විමසුම විශේෂාංගය ගෙන ඇත් තිබෙනවා. අද ජාරූපකුත් එක්කයි ගෙන ඇත් තිබෙන මේ පොදු ප්‍රවාහනය ශීඝ්‍රගාමී කිරීම පිළිබඳවයි අද මේ විදිහට වාර්තා කරන්නේ. සම්බන්ධතා ඇති කිරීම ගැන පුළුල් දැක්මකට රාජ්‍ය ආයතන සම්බන්ධ කරන වැඩපිළිවෙලක් ප්‍රවාහනයේදී කළ යුතු දේ හා සිද්ධ වන දේ දවසකට කොළඹ නගරයට එන වාහන නතර කළොත් මෙන්න මේ කරුණු කාරණා ඔස්සේ තමයි අද ශමින්ද වත්තේ ගෙදර ඇතිතතු විමසුම විශේෂාංගය ගෙන ඇවිත් තිබෙන්නේ. මව්බිමේ ඇතුල් පිටු වාර්තා යනුව මේ විදිහට තෝරගන්නවා. මේ කෘෂි අස්වැන්න වැඩි කරගන්න ජනපතිගෙන් යෝජනා රැසක් කියලා අද වාර්තා කරන නවීන කෘෂි නවෝත්පාදනයට පරිශ්‍රණ විධිමත් කර ඉලක්කගත අභියෝග ජයගත යුතුයි. රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ පැල නිෂ්පාදනයට පියවර අර්ථාපල අවශ්‍යතාවය දේශීයව සපුරා ගැනීමට ගොවින් දිරිමත් කරන්නට ඕනි කියලා ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කරනවා. එවැගේම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයකුත් වෙනවා මේ නවක මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසුකලා එක්වන්න කියලා තමයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබෙන්නේ අද මව්බිම වාර්තා කරන්නේ. ඒ අතර අද බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයකුත් අද මව්බිම වාර්තා කරනවා. ඒ වාර්තා කරන්නේ මේ විදිහට 19 වෙනි සංශෝධනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිට තබා ගන්න බෑ කීම බොරුවක්. 30 කියන එක හරිනම් 19 සංශෝධනය අනිවාර්යෙන් වෙනස් කළ යුතුයි කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවාද මව්බිම් වාර්තා කරනවා ඔහුගේ ප්‍රකාශය. මේ තවත් වාර්තාවක් මව්බිම් පුවත්පතේ කොටුව සහ මර්දාන යා කරන නව සංවර්ධන කලාපයක් පිළිබඳව වාර්තා කළා තියෙන්නේ. අලුත් පදික මාවක්තකුත් සදන්නට සූදානමින් සිටිනවා කියලාද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම මව්බිම් පුවත්පතේ සඳහන් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශය ඔහු සඳහන් කරන ජනතාවගේ දුක මැති සභයට ගෙන ගොස් මට කළ හැකි උපරිම සේවය අපි කරනවා. ආණ්ඩුව වැඩ කරන හැටි අපි විමසිල්ලෙන් බලා සිටිනවා. අපේ පොරොන්දුවට වඩා පොහොට්ටුවේ පොරොන්දු හොඳයි කිව ජනතාවට සලකන්න. රාජ්‍ය බලය නැති වුණත් ජනතාවට යුතුකම් ඉටු කරන්න මම සූදානම් කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරලා තිබෙනවා. අතර කර්මාන්ත මේ අමාත්‍ය විමල් වීරවංශ දක්වන අදහස් දේශීය පාවහන් විදේශීය වෙළඳපොළට යැවීමට ඇති බාධක ඉවත් කරනවා. වසා දමා තිබූ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු යළි ආරම්භනවා. අලෙවි ප්‍රදර්ශන වැඩසටහනේ අරමුණු දේශීය පාවහන් කර්මාන්තයේ ශක්තිමත් කිරීමයි කියලා කර්මාන්ත ඇමති විමල් වීරවංශ මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ අද මව්බිම වාර්තා කරන්නේ. ඉනානතුරු අදවසේ ක්‍රීඩා තොරතුරු කිහිපයක් වෙතයි අවධානය යොමු කරන්නේ. අද මව්බිමේ ක්‍රීඩා තොරතුරු වෙත අවධානය යොමු කරමු. අද අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරඟාවලිය ජයසුන්දර, චන්දිමාල්, තිරිමාන්න, ඇන්ජලෝ පිතිමුවහත් කර ගනිති කියලාද වාර්තා කරනවා. අද ඡායාරූප උදාර ජයසුන්දරගේ වම් පසින් ගෙන ඇවිත් තිබෙන ලකුණු 154ක් ඔහු ලබාගෙන තිබෙනවා. ඒ අතර දිනේෂ් චන්දිමාල් දකුණු පසෙන් 136ක් ලකුණු ලබාගෙන තියෙන නොදැවි ඔහු ලබාගෙන තිබෙනවා කියලායි අද වාර්තා කරලා තියෙන්නේ. ඒ අතර ලහිරු තිරිමාන් ලකුණු 140ක්, උදාර ජයසුන්දර 154ක් මේ විදිහට ලබාගෙන තිබෙනවා කියලා වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ ක්‍රිකට් සංචිතයට 38ක් නම් කරලා තිබෙනවා කියලත් අද මව්බිම් පුවත්පත ක්‍රීඩා තොරතුරු වෙතින් ගෙන ඇවිත් තිබෙනවා. ඉනානතුරු අද දවසේ කාටුන් කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පතේ ඇතුල් පිටු කාටුන් වලින් අද දවසේ මේ කාටුන් අපි තෝරගන්නේ. අද මේ විදිහට MD වීරරත්නගේ කාටුන් එක ගෙන ඇවිත් තිබෙනවා. මේ හිටපු කතානායක කරු ජයසූරිය මහත්තයා ඔන්න ඇවිල්ලා නව එජාපනායක රනිල් වික්‍රමසිංහ මහතාට ඔහොම කියනවා. මෙන්න මෙහෙම කරු ජයසූරිය මහත්තයා කියනවා නව නායකත්වය බාර ගන්න මම සූදානම් කියලා අත් දෙකත් උස්සගෙන පොඩි ජවයකින් යුතුව කියනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහතා පහුගිය කාලෙත් කතා බහ කර කර හිටියේ මේ නව තරුණ නායකත්වයකට එජාපය බාර දෙනවා කියලා. ඔන්න මේ සාමාන්‍ය වැසියට කියනවා ඔන්න තරුණ නායකත්වය කියලායි කියන්නේ. අද බලන්න තරුණ නායකත්වය කොහොමද කියලා
ජාප නායකත්වයේ බේරගන්න කරු ජයසූරිය මහත්තයා කැමතියි කියද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා යාව පෙන්නලා කියන්නේ ඔන්න තරුණ නායකත්වය කියලායි. අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක වෙත අවධානය යොමු කරද්දී අදත් ඇමතිතුමායි සරදමු ඉන්නවා. ඇමතිතුමා මෙහෙම කියනවා සරදම්ට මැටි භාවිතය ඉහළ යනවලු කියලායි කියන්නේ. එතකොට සරදම් කියන්නේ ඒක හොඳයි මිරිස් කුඩු ඉහළ නොයා කියලායි කියන්නේ. ඒක හොඳයි මිරිස් කුඩු ඉහළ නොයා කියලාද සරදම් කියනවා ඇමතිතුමාට ඒ විදිහට. මේ MD වීරත්නගේ මරිසිපාල කාටුන් එක අද මව්බිම පුවත්පතේ වයසිකුන්දයි මරිසිපාලයි අදත් ඉන්නවා. වයසිකුන්දා කියනවා මරිසිපාලට ආණ්ඩුව 20 ගේන්නේ බැසිල් ගේන්නලු කියලා කියද්දි මරිසිපාල කියන්නේ එතකොට 21 ගෙනේ යවන්න කියලායි කියන්නේ. එතකොට 21 ගෙනේ බැසිල්ව යවන්න කියලාද මරිසිපාල ඒ විදිහට කියන්නේ. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි තෝරගන්න සුපුරුදු පරිදිම විදුර අබේනායකගේ දවසේ පද 4 සොච්චං වැටුප 18 නවං මිය කියා ඔක්කොම ලොක්කෝ දියවන්නා වටම ගියා වතුකම් කරු සොක්කෝ අඳුරේ දෙනෙත පියා නිදියති තවම රෑහීනක මිහිර සොයා කියලාද විදුර අබේනායක දවසේ පද 4ෙන් ඒ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. ඒ සමගින් අපි වේකපිතාට් වැඩසටහන නිමාවට පත් කරනවා. අපි යලි හමු වෙන්නේ හෙට උදෑසන 6:25ට. පෑලියගොඩ ආර්ට් ටෙලිවිෂන් මැදිරියේ සිට සමුගන්නා මම තිලින දේශප්‍රියන්ත. නැවත හමු වෙන තුරු ඔබට සුබ දවසක්.